හරි ළමයි ලියන්න ඊළඟ පාඩම SFT වල තියෙන 20 වෙනි පාඩම සංඛ්‍යානයේ පාඩම. මේකේ නම තමා විස්තරාත්මක සංඛ්‍යානයේ අර්ථය විශ්ලේෂණය කරයි. ලියන්න මාතෘකාව. මේ පාඩමේදී අපි කතා කරන්නේ දත්ත නැත්නම් තොරතුරු පිළිබඳ විශ්ලේෂණයක් තමයි මේ පාඩමේදී කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපි දැක්කා කොරෝනා හැදුනහම ටීවී එකේ එක දත්ත ප්‍රස්ථාරය ඇඳලා පෙන්නනවා, දත්ත අරගෙන පෙන්නනවා ලෝකේ කොහොමද කොරෝනා ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියලා එක ප්‍රස්ථාර වලින් සංඛ්‍යා ලේඛන වලින් පෙන්නනවා. ඒතර අනාගතයේ මෙහෙම වෙන්න පුළුවන් කියලා පෙන්වනවා. එතකොට ඒක එහෙම්මම සමහර විට වෙන්න පුළුවන්, සමහරට නොවෙන්නත් පුළුවන්. එතකොට අපි දත්ත ටිකක් දිහා බලලා ඒ දත්ත පිළිබඳ ගණනය කිරීම ටිකක් කරලා අනාගතය පිළිබඳ සාකච්ඡාවක් කරනවා සංඛ්‍යානයේ පාඩමේදී. අපි මෙතනදී මූලිකව කතා කරන්නේ මූලික කරුණු ටිකක් ගැන. ළමයි අපි මේ පාඩමේදී ගණනය කිරීම සඳහා මිනුම් වර්ග කීපයක් ගන්නවා. ඒ මිනුම් වර්ග ප්‍රධාන කොටස් 3කට වෙන් කරනවා. ඒ ටික ලියා ගන්න. පළවෙනි එක කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්. 2 අපකිරණය පිළිබඳ මිනුම් නැත්නම් විසිරීම පිළිබඳ මිනුම්. 3 කුටීකතාවය පිළිබඳ මිනුම්. මුලින්ම අපි බලමු ළමයි දත්ත ටිකක් ගත්තාම ඒ දත්ත ටික ගණනය කරන්න පහසු වෙන විදිහට හදාගන්නේ කොහොමද කියලා. එතකොට මුලින්ම දත්ත ටිකක් අපි කොහෙන් හරි ගත්තොත් අපි හිතමු පන්තියක ළමයි 20ක් ඉන්නවා. ඒ ළමයි SFT වලට ගත්ත ලකුණු ටික. එතකොට ඒ ලකුණු ටික දිහා බලලා අපිට පුළුවන් ඒ පන්තියේ ළමයි පිළිබඳ පොඩි අදහසක් ගන්න. එතකොට අපි බලමු සරල උදාහරණයක් SFT වලට ළමයි 20 දෙනා ගත්ත ලකුණු මේ විදිහට. ළමයි 20 දෙනා SFT විෂයට ගත්තු ලකුණු ටික තමයි මේ තියෙන්නේ. එතකොට අපි මේවට කියනවා අමුදත්ත කියලා. ඒ කියන්නේ ළමයි 20 දෙනාගෙන් ගත්ත ලකුණු අමුදත්ත. ඒ කියන්නේ මේකේ පිළිවෙලක් නැහැ. 55 25 8 75 65 55 ඒ විදිහට තියෙන්නේ. එතකොට මේ ටික දිහා එක දිගට බලලා ඒ ළමයි පිළිබඳ අදහසක් ලකුණු පිළිබඳ අදහසක් ගන්න අමාරුයි. ඒ හින්දා අපි මේක තව ටිකක් විශේෂ ආකාරයකට හදා ගන්න. අපි කියන දත්ත වැලක් හදනවා කියලා. හරි මුලින් ලියන්න අමුදත්ත. යන්න අමුදත්ත යනු යම්කිසි ආකාරයකින් ලබා ගන්නා ලද විශේෂ ආකාරයකට සකසා නොමැති දත්ත වේ. ඊළඟට ලියන්න දත්ත වැලක්. දත්ත වැල. ලියන්න දත්ත වැලක් යනු ලබාගත් අමුදත්ත ආරෝහණ පිළිවෙලට සැකසූ විට ලැබෙන ආකාරයයි. ඒ කියන්නේ මේ දත්ත ටික ආරෝහණ පිළිවෙලට අඩු එකේ ඉඳලා වැඩි එකට යනකම් හදන්න ඕනේ. එහෙනම් ළමයි මේ දත්ත ටික ලියලා අමුදත්ත ටික ලියලා වීඩියෝ එක නවත්තලා ආරෝහණ පිළිවෙලට හදලා ලියන්න. එතකොට හදනකොට මේ ලියලා තියෙන එක කප ලියන්න. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මම මේකේ බලනවා අඩුම සංඛ්‍යාව මොකද්ද? බැලුමට පේනවා 8. එහෙනම් 8 කපලා 8යි කියලා ලියනවා. ඊළඟට බලනවා ඊළඟට තියෙන අඩුම එක මොකද්ද? ඊළඟට අඩුම එක 15. එහෙනම් 15 ලියන්න කලින් කපලා ඉන්නව. නැත්නම් අපිට ආයේ මේක ලියවෙන්න පුළුවන්. එතකොට ගාන වරදිනවා. ඒ හින්දා අපි ලියන එක කපලා ඒක ලියනවා 15යි. ඒ විදිහට ලියන්න ආරෝහණ පිළිවෙලට. එහෙනම් බලන්න ළමයි මේ විදිහට ආවද කියලා අමුදත්ත වලින් දත්ත වැලක් හදාගත්තා. ආරෝහණ පිළිවෙලට හදාගත්තා. එහෙනම් මේක තමයි මුලින්ම අපි ගණනය කිරීමක් කරන්න හදනකොට සකසා ගන්න පළමු විදිහ. දත්ත වැලක් හදලා ඒකෙන් ගණනය කිරීම කරනවා. දත්ත වැලක් කියන්නේ අමුදත්ත ආරෝහණ පිළිවෙලට ලියා ගන්නවා. ලියා ගන්නකොට මේ වගේ කප ලියනකොට ලේසි. වරදින්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් බලන්න ලියපු එක හරිද කියලා.
බැරි වෙලා හරි එක ඉලක්කමක් හරි අඩු වෙලා හරි වැඩි වෙලා හරි ලියලා තිබ්බොත් මෙතනින් එහාට ගාන හදන එක ඔක්කොම වරදිනවා. ඒ හින්දා හරියටම මේ පළවෙනි පියවර හරියටම කරන්න ඕනේ. ඒක දෙපාරක් චෙක් කරලා බලන්න. එතකොට ළමයි දැන් තේරෙනවා අර ලකුණු ළමයින්ගේ SFT ලකුණු පිළිබඳ අපිට මේ දත්ත වැල දිහා බලනකොට අර අමු දත්ත දිහා බැලුවට වඩා පැහැදිලි අගයක් දැනෙනවා. වැඩි අවබෝධයක් ගන්න පුළුවන්. අමු දත්ත දිහා බලලා අවබෝධයක් ගන්න ලොකු වෙලාවක් යනවා ළමයි පිළිබඳ. නමුත් දත්ත වැල දිහා බලනකොට අපිට ළමයි පිළිබඳ අවබෝධයක් ක්ෂණිකව ලබා ගන්න පුළුවන්. අඩුම ළමයා අරන් තියෙන ලකුණු 8ක් වැඩිම 92ක්. ඒ අතර අගයන් ටික අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. වැඩිම ළමයි අරන් තියෙන 55. ඒ විදිහට අපිට ඉක්මනින් ඒ ළමයි පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. මේක තමයි පළවෙනි ක්‍රමය. ඊළඟ විදිය ලියන්න ළමයි අපිට දත්ත ටිකක් දිහා බලලා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්න පුළුවන්. ඒ කියන්නේ වගුවක් හදන්න පුළුවන්. ඒකට අපි කියනවා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදනවා කියලා. මේ වගේ එකක් කරන්නේ දත්ත සංඛ්‍යාව ටිකක් වැඩි නම් දැන් අපි ඉස්සර වෙලා ගත්තේ දත්ත 20ක්. ඉස්සර වෙලා අපි දත්ත 20ක් හැදුවේ ආරෝහණ පිළිවෙලට. හැබැයි දත්ත 50ක් 60ක් 100ක් වගේ තියෙනවා නම් ආරෝහණ පිළිවෙලට ලිය ඉන්න අමාරුයි. ඒ හින්දා දත්ත සංඛ්‍යාව වැඩි වෙනකොට අපි අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය කියලා වගුවක් හදනවා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. අපි මේ ලකුණු 20ටම ඒක හදමු. අපි ලකුණු කියලා එක තීරුවක් ගන්නවා. ඊළඟ තීරුව ගන්නවා ප්‍රගණන ලකුණ. ප්‍රගණන ලකුණ. ඊළඟට සංඛ්‍යාතය. නැත්නම් වාර ගණන. හරි. අපි මෙන්න මේ විදිහේ වගුවක් හදා ගන්නවා. පළවෙනි තීරුව ලකුණු, ඊළඟ එක ප්‍රගණන ලකුණ, ඊළඟ තීරුව සංඛ්‍යාතය අපි simple left කියලා ගන්නවා. ඒතර ලකුණු පිළිබඳ ගත්තොත් අපි දත්ත වැල සැලකුවොත් 8 පළවෙනියට තියෙන ලකුණු 8. ප්‍රගණන ලකුණ කියලා කියන්නේ 8 ලියවිලා තියෙන එකපාරයි අපි ඇල ඉරක් ගහනවා. ඊළඟට බලනවා ඊළඟ ලකුණ 15. 15 ලියවිලා තියෙන්නේ එකපාරයි. ඊළඟට 25 දෙපාරක් ලියවිලා තියෙනවා. එහෙනම් අපි ඇලයිරි දෙකක් ගහනවා. ඒතර ප්‍රගණන ලකුණ කියලා කියන්නේ ලියවිලා තියෙන වාර ගණන. ඊළඟට තියෙන්නේ 35 දෙපාරක් තියෙනවා. ඉරි කෑලි දෙකක් ගහනවා. ඊළඟට තියෙන්නේ 45 තුන් පාරක් තියෙනවා. ඊළඟට 55 හතර පාරක් තියෙනවා. ඊළඟට 65 තුන් පාරයි. ඊළඟට 75 දෙපාරයි. ඊළඟට 85 එකපාරයි. 92 එකපාරයි. එහෙනම් මෙන්න මේකට ප්‍රගණන ලකුණ කියලා කියන්නේ. ඒක දිහා බලාගෙන සංඛ්‍යාතය අපි ලියනවා. ඒ කියන්නේ 8 එකපාරයි ලියදිලා තියෙන්නේ. 15ත් එක වතාවයි, 25 දෙවතාවයි, 35 දෙවතාවයි, 45 තුන් වතාවයි, 55 හතර වතාවයි, 65 තුන් වතාවයි, 75 දෙකයි, 85 එකයි, 92 එකයි. එහෙනම් සංඛ්‍යාතය කියන්නේ යෙදිලා තියෙන වාර ගණන. මෙන්න මේ විදිහේ වගුවක් හදනවා. ළමයි 100ක් විතර හිටියොත් මේක ආරෝහණ පිළිවෙලට ලියන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි මේ වගේ අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදනවා. එතකොට අපිට ලේසි ගණනය කිරීම කරන්න. මොකද දිගට ලියන්න අවශ්‍ය නැහැ. ලකුණ තියෙනවා සංඛ්‍යාතය දීලා තියෙන වාර ගණන තියෙනවා. ඒ නිසා මේ වගේ එකට කියනවා අසමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. ඊළඟ එක ලියන්න ළමයි සමෝහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. ඒ කියන්නේ දත්ත ගාන ඊටත් වඩා වැඩි වුණොත් 1000ක් 2000ක් විතර වුණොත් අපිට
අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්නත් අමාරුයි. ඒ කියන්නේ පල්ලෙහාට එන තීරු ගාන වැඩි වුණොත් 20ක් 30ක් පල්ලෙහාට ආවොත් වගුව ලොකු වැඩි වෙනවා. ඒ නිසා අපි අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදනවා. ඒක හදන්නේ මේ වගේ. අපි දැන් අර ඉස්සර වෙලා ගත්තු ලකුණු ටිකම අපි ගම්මු. දත්ත 20යි එතන තිබ්බේ. දත්ත 20කින් සාමාන්‍යයෙන් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්නේ නැහැ. හදන්න බැරි නෑ, හදන්න පුළුවන්. එතකොට ඊට වඩා අපිට ලේසි අමුදත්ත නැත්නම් අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකින් ගණනය කරන එක. අපි දත්ත 20ක් අරගෙන සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය හදලා බලමු. එතකොට අපි ගන්න මේකෙදි පන්ති ප්‍රාන්තරයක් ගන්නවා. පන්ති ප්‍රාන්තරය සහ සංඛ්‍යාතය F අරන් ඉස්සර වෙලා වගේ වගුවක් තමයි මෙතනදිත් හදාන්නේ. එතකොට පන්ති ප්‍රාන්තරය මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. එක එක විදිහට ගන්න පුළුවන්. විභාගෙදි දෙන විදිහට තමයි ගන්න ඕනේ. මම මෙතනදි ගන්නවා 0ත් 20ත් අතර ලකුණු තියන අය කීයක් ඉන්නවද? 21ත් 40ත් අතර ලකුණු තියෙන කී දෙනෙක් ඉන්නවද? 41ත් 60ත් අතර ලකුණු තියන අය, 61ත් 80ත් අතර ලකුණු තියන අය, 81ත් 100ත් අතර ලකුණු තියන අය කී දෙනෙක් ඉන්නවද කියලා. දැන් අපිට වගුව තව ටිකක් පොඩි වුණා. එහෙම අරගෙන 20ත් 0ත් අතර ලකුණු තියෙන ළමයි දෙන්නයි ඉන්නේ. 21ත් 40ත් අතර ලකුණු තියෙන අය 4යි ඉන්නේ. අපිට අර කලින් ටික බලලා දාන්න පුළුවන්. ඊළඟට 41ත් 60ත් අතර 7ක් ඉන්නවා. 61ත් 80ත් අතර ළමයි 5ක් ඉන්නවා. 81ත් 100ත් අතර ළමයි 2යි ඉන්නේ. එහෙනම් අර ඉස්සර වෙලා වගුව තව ටිකක් පොඩි වුණා. එහෙනම් අපි මේ විදිහට හදන එකකට කියනවා සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදනවා කියලා. එතකොට ගැටලුවකදී අමුදත්ත වලින් හදන්න කිව්වොත් අර විදිහට ආරෝහණ පිළිවෙට ලියන්න ඕනේ. අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කිව්වොත් අර කලින් විදිහට හදන්න ඕනේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් දීලා පන්ති ප්‍රාන්තර අරන් හදන්න කිව්වොත් මේ විදිහට හදන්න ඕනේ. එතකොට අපිට දීලා තියෙන අමුදත්ත ටිකක් මේ ක්‍රම තුනටම ලියා ගන්න පුළුවන්. එතකොට අපි මේ ක්‍රම තුනෙන් තමයි ගණනය කිරීම සිද්ධ කරන්නේ. හරි, ළමයි ඊළඟ උදාහරණය ලියන්න. මේ තියෙන්නේ ළමයි 20 දෙනෙකුගේ උස සෙන්ටිමීටර් වලින් තමයි මේ දීලා තියෙන්නේ. මේ දීලා තියෙන අමුදත්ත මේ ටික ලියාගෙන දත්ත වැලක් හදන්න. ඊළඟට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්න. ඊළඟට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් හදන්න. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියේ පන්ති ප්‍රාන්තරය මෙන්න මේ විදිහට ගන්න. 95 97 98 100 101 103 104 106 බලන්න වීඩියෝ එක නවත්තලා අපි අර කලින් කරපු ක්‍රම තුනට මේ දත්ත ටිකත් හදන්න. බලන්න අමුදත්ත වලින් දත්ත වැලක් මෙහෙම ආවද කියලා ආරෝහණ පිළිවෙලට ලියපුවාම වීඩියෝ එක නවත්තලා බලන්න. ඊළඟට අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මේ විදිහට ආවද බලන්න. උස එක තීරුවක තියෙනවා, සංඛ්‍යාතයේ තියෙනවා. දැන් ප්‍රගණන ලකුණ ඕනේ. ඒක කටු වැඩ කොලයක හදලා දැම්ම නම් ඇති. නැත්තම් ප්‍රගණන ලකුණ අවශ්‍යත් නැහැ. අපිට ඉලක්කම් ටික බලලා ලියන්න පුළුවන්. මේක ආවද බලන්න වීඩියෝ එක නවත්තලා බලන්න. ඊළඟට සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මම පන්ති ප්‍රාන්තර දුන්නා. ඒ අනුව මේ විදිහට ආවද බලන්න. ඊළඟට ලියන්න ළමයි මාතෘකාව මධ්‍යයන්ය සෙවීම. මධ්‍යයන්යට අපි සංකේතය ගන්න x bar සෙවීම. එතකොට අපි පළවෙනියට බලමු දත්ත වැලක මධ්‍යයන්ය හොයන්නේ කොහොමද කියලා. පළවෙනි එක ලියන්න දත්ත වැලක මධ්‍යයන්ය සෙවීම.
එතකොට අපි ගම්මු දත්ත වැල සංකේත වලින් මේ විදිහට x1 x2 x3 x4 xn දක්වා තියෙනවා. n අගේ අපි අර දැන් ඉස්සර වෙලා ගන්න n සමානයි 20 වගේ. එතකොට මෙහෙම දත්ත ටිකක් තියෙනකොට මධ්‍යයන්නේ හොයන්න. x බා හොයන්න මුලින් මේ ටික එකතු කරන්න ඕනේ. x බා සමානයි x1 ධන x2 ධන x3 ධන මෙහෙම එකතු කරගෙන යනවා xn දක්වා. එකතු කරන් ගිහිල්ලා x කැපිටල් N දක්වා ගිහිල්ලා n ගානෙන් බෙදනවා. එතන මේක තමයි මධ්‍යයන්නේ හොයන සමීකරණේ. මේක මතක තියෙන්න ඕනේ. මේක අපි කෙටි කරලා ලියනවා ටිකක් මෙහෙම x බා සමානයි සිග්මා. සිග්මා කියන්නේ එකතු කරන්න කියන එක. xi i සමානයි 1 සිට කැපිටල් N දක්වා. බෙදීම කැපිටල් N. සිග්මා කියන්නේ එකතු කරන්න xi iට අපිට පුළුවන් 1 2 3 4 දාන්න. i සමානයි 1 2 3 ඔය විදිහට තමයි iට එන්නේ. එතකොට ඒ ටික එකතු කරලා මුළු පද සංඛ්‍යාවෙන් බෙදන්න ඕනේ. මේක තමයි මධ්‍යයන්නේ හොයන සමීකරණය. මේක ලියා ගන්න. අපි උදාහරණයක් ගමු මේ විදිහට n සමානයි 10යි. ඒ කියන්නේ දත්ත 10ක් දීලා තියෙනවා. මම ආරෝහණ පිළිවෙලටමයි ලියලා තියෙන්නේ දත්ත වැලක් විදිහට. මේකේ මධ්‍යයන්නේ හොයන්න ඕනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ ඉලක්කම් ටික එකතු කරලා 10න් බෙදන්න ඕනේ. ඉලක්කම් 10ක් තියෙන නිසා. එහෙනම් x බා සමානයි 3 ධන 5 ධන 7 ධන 8 ධන 10 ධන 12 ධන 15 ධන 17 ධන 20 ධන 25 මේ ටික බෙදන්න ඕනේ 10න්. බලන්න මේ ඉලක්කම් ටික එකතු කරොත් 122ක් එනවා. ඒක 10න් බෙදුනොත් 12.2ක් එනවා. එහෙනම් මධ්‍යයන්නේ 12.2යි මේ ඉලක්කම් ටිකේ. ඒතර ඒකක දීලා තියෙනවා නම් ඒ ඒකකේ දාන්න ඕනේ. මෙතෙන්ට ඒකක කියලා එනවා. හරි ළමයි මේ ගානත් හදන්න. මේකේ තියෙන්නේ මධ්‍යයන්නේ හොයන්න. වීඩියෝ එක නවත්තලා හදන්න. මුලින්ම ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනේ. මේකේ ආරෝහණ පිළිවෙලටමයි දීලා තියෙන්නේ. ඒ හින්දා ආරෝහණ පිළිවෙලට ලියන්න අවශ්‍ය නැහැ. අමුදත්ත ටික දත්ත වැලක් විදිහටම දීලා තියෙන්නේ. එහෙනම් මධ්‍යයන්නේ x බා සමානයි මේ ටික එකතු කරන්න ඕනේ. ඒක සමීකරණ ලිව්වොත් සිග්මා x i සමානයි 1 සිට n දක්වා බෙදීම n. මේකට ආදේශ කරොත් මේ ටික එකතු කරන්න ඕනේ 5 ධන 5 ධන 6 ධන 6 ධන 6 ධන 8 ධන 9 ධන 11 ධන 15 ධන 17 ධන 19. ඊට පස්සේ මේ ටික බෙදන්න ඕනේ පද ගානෙන්. පද තියෙනවා 11. පද 11න් බෙදන්න ඕනේ. එතකොට උත්තරේ ගන්න පුළුවන්. එතකොට එනවා 107 බෙදීම 11යි. එතකොට එනවා 9.7යි 2යි මධ්‍යයන්නේ. මේ ගානත් හදන්න ළමයි. මේකෙත් මධ්‍යයන්නේ හොයන්න ඕනේ. ඒතර මධ්‍යයන්නේ කියලා කියන්නේ x බා සමානයි සිග්මා x බෙදීම n. i සමානයි 1 සිට n දක්වා. ඒතර මේ ටික එකතු කරන්න ඕනේ. මේකත් ආරෝහණ පිළිවෙල ලියලා තියෙන්නේ 500 ධන 501 ධන 509 ධන 609 ධන 680 ධන 681 ධන 695. ඔක බෙදන්න ඕනේ පද ගානේ. පද තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7. පද 7ෙන් බෙදන්න ඕනේ. එතකොට එනවා පිළිතුර.
එතකොට අපිට මේක එකතු කරන්න පුළුවන් කැල් එකෙන් 500 ධන 501 ධන 509 ධන 609 ධන 680 ධන 681 ධන 695. ඉතින් මේ වගේ එකක් ටයිප් කරාට පස්සේ නැත්නම් ලිව්වට පස්සේ හරියටම හරිද බලන්න. එක ඉලක්කමක් හරි වැරදුනොත් ගාන වරදිනවා. එතකොට එනවා 4175. 4175යි. ඒක බෙදන්න ඕනේ 7ෙන්. මේක තමයි මධ්‍යයන්නේ. මේ උත්තරය ආවද බලන්න. මේ ගානත් ලියන්න ළමයි. දී ඇති දත්ත වැලෙහි මධ්‍යයන්නය. ඒ කියන්නේ x බාර සමානයි 15 වේ. x හි අගය සොයන්න. එතන මේක x කියලා අගයක් දීලා තියෙනවා මෙතන. ඒක දන්නේ නැහැ. x කියලා දීලා තියෙන්නේ. මධ්‍යයන්නේ 15යි කියලා කියනවා. එහෙනම් x කීයද කියලා අහනවා. බලන්න හදන්න. එහෙනම් අපිට සමීකරණ ලියන්න පුළුවන් x බාර සමානයි සිග්මා i සමානයි k සිට n දක්වා xi බෙදීම n. එහෙනම් අපි මධ්‍යයන්නේ දන්නවා 15යි. 15 සමානයි මේ ටික එකතු කරලා ලියනවා. එහෙනම් මධ්‍යයන්නේ දන්නවා 15යි. සමානයි 4 ධන 8 ධන 9 ධන x ධන 12 ධන 14 ධන 18 ධන 19 ධන 22 ධන 30 බෙදීම 10. පද 10ක් තියෙනවා ඔක්කොම. මේකේ ඉලක්කම් ටික එකතු කරලා දාන්න ඕනේ දැන්. ඉලක්කම් 9 විතරක් එකතු කරොත් අපිට එනවා 136 ධන x බෙදීම 10යි කියලා. එහෙනම් 10න් හරස් ගුණ කරනවා. එතකොට එනවා 150 සමානයි 136 ධන x. 150න් 136ක් අඩු කරන්න ඕනේ. 150 ඍණ 136. එතකොට එනවා x කීයයිද කියලා. එහෙනම් අපිට x එනවා 14ක් කියලා. එහෙනම් x සමානයි 14යි කියලා එනවා.